ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා ට්‍රිකල් කුප්පිය YouTube channel එකට. මේ වෙනකොටත් ඔයාලා අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ low pass passive filters ගැන. මම මීට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කරලා තියෙනවා filter circuits ගැන. ඒකේ මේ filter circuits ගැන හොඳ introduction එකක් මම දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා නැත්නම් මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ මේ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා ඒ වීඩියෝ එක බලලා ඉන්න කියලා. මොකද ඒක බැලුවට පස්සේ ඔයාලට filter circuits කියන්නේ මොනවද කියලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ passive low pass filters ගැන ගොඩක් හොඳට තේරුම් ගන්න ඔයාලට පුළුවන් වෙයි. එතකොට මේ passive low pass filters කියලා කියන්නේ capacitors, inductors, resistors වගේ passive elements පාවිච්චි කරලා cut off frequency එකට වඩා අඩු frequency pass කරන එහෙම නැත්නම් accept කරන cut off frequency එකට වඩා වැඩි frequency attenuate කරන filter circuits වලට ඒ වගේම kilohertz 100ට වඩා අඩු applications වලට අපි සාමාන්‍යයෙන් passive low pass filters construct කරන්න පාවිච්චි කරන්නේ resistors, capacitors වගේ networks. ඒ වගේම kilohertz 100ට වඩා වැඩි අවස්ථාවලදී අපි මේ filter circuits හදන්න resistors, capacitors, inductors කියන තුනම වැඩි වශයෙන් පාවිච්චි කරනවා. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ filters වල passive elements තියෙන නිසා circuit එකට gain එකක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා input signal එකට වඩා වැඩි output එකක් අපිට ලබා ගන්න බෑ. හැම වෙලාවෙම input එකට වඩා අඩු signal එකක් තමයි අපිට output එකෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ first order passive low pass filter එකක් කියන්නේ කියලා. මේ first order filter එකකට කියන තවත් නමක් තමයි අපි one pole filter කියලා කියන්නේ. එතකොට මේ one pole filter එකක මෙන්න මේ විදිහට තමයි circuit එක හැදෙන්නේ. මේ පැත්තේ තියෙනවා input එක මේ විදිහට, output එක capacitor එකට සමාන්තරගතව මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකට අපි first order එහෙම නැත්නම් one pole filter එකක් කියලා කියන්නේ මේකට තියෙන්නේ එකම එක reactive component එකක් විතරක් නිසා. reactive component එකක් කියන්නේ reactance ඇති කරන component. එතකොට මේකේදී reactance එකක් ඇති කරන්නේ මෙතන තියෙන resistor එක, capacitor එක. reactance එකක් ඇති කරන්නේ capacitor එක විතරයි. එතකොට capacitors තියෙන්නේ එකයි. ඒ කියන්නේ reactive components තියෙන්නේ එකයි. ඒක නිසා තමයි අපි මේකට first order එහෙම නැත්නම් one pole filter එකක් කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මේ capacitor එකේ reactance එක අපි ලියනවා XC කියලා. ඒක සමාන වෙනවා 1/25 FC කියන එකට. එතකොට මේ C කියන්නේ capacitor එකේ capacitance එක. ඒ වගේම resistor එකට තියෙන්නේ resistance එකක්. එතකොට මේ XC කියන reactance එකයි R එකේ resistance එකයි එකිනෙකට ලම්බකව තමයි තියෙන්නේ. එතකොට මේ දෙකේ සංප්‍රයුක්තයට අපි කියන්නේ impedance කියලා. ඒ කියන්නේ Z. එතකොට Z කියන එක සමාන වෙන්නේ මේ දෙක ලම්බකව තියෙන නිසා R වර්ගයේ ධන XC වල වර්ගයේ වර්ගමූලයට. එතකොට මේක තමයි impedance එක වෙන්නේ. එතකොට අපිට මේ V out කියන එක හොයාගන්න පුළුවන් විභව බෙදීම පාවිච්චි කරලා. එතකොට අපිට V out කියන එක ලියන්න පුළුවන් V out සමානයි මෙතන මුළු වෝල්ටේජ් එක V in ඒක ගුණ කරන්න ඕනි ඉර යට ලියනවා මේ දෙකේ සංප්‍රයුක්ත ප්‍රතිරෝධය. එතකොට ඒ කියන්නේ Z කියන එක Z ඉර යට ලියනවා. ඉර උඩ ලියනවා අපිට කැපැසිටර් එක හරහා වෝල්ටේජ් එක තමයි V out කියන්නේ. එතකොට මෙතන වෝල්ටේජ් එක ගන්න අපි උඩින් ලියන්න ඕනි මේ කැපැසිටර් එකේ තියෙන ප්‍රතිරෝධය. ඒ කියන්නේ XC කියන එක. එතකොට අපිට මේ සූත්‍රයෙන් ගන්න පුළුවන් V in දන්න වෙලාවක V out එක මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා. ඒ වගේම අපිට මේ RC filter එකේදී cut off frequency කොහොන්න කිව්වොත් අපි ඒකට ගන්න අවස්ථාව තමයි R කියන එක සමාන වෙනවා XC කියන අවස්ථාව. ඒ කියන්නේ resistance එක සමානයි capacitor එකේ reactance එක කියන අවස්ථාව. එතකොට අපිට ගන්න පුළුවන් R කියන එක සමානයි 1/25 FC කියලා. එතකොට අපි මේක F උක්ත කරගන්නවා. එතකොට අපිට එනවා 1/25 RC කියලා. අපි මේක cut off frequency එක නිසා මේක අපි FC කියලා නම් කරගන්නවා. එතකොට FC කියන එක අපිට ලියන්න පුළුවන් 25 RC කියලා first order filter එකකදී. දැන් අපි උදාහරණ ගන්න බලමු. මේකේ කියනවා a low pass filter circuit consisting of a resistor of
4.7 kilo ohm in series with a capacity of 47 nanofarad. It is connected across a 10 volt sinusoidal supply. පළවෙනි කියනවා V out at 100 Hz and 10 kHz. දෙවෙනි කියනවා cut off frequency and phase කියලා. එතකොට මේ ගානේදී 4.7 කිලෝ ඕම් කියන රෙසිස්ටර් එකක් සහ 47 නැනෝෆැරඩ් වෙන කැපැසිටර් එකක් තියෙනවා. ලෝ පාස් ෆිල්ටර් එකක්. එතකොට අපිට ඒක මේ විදිහට ඩිසයින් කරගන්න පුළුවන්. මේකෙදි සප්ලයි වෝල්ටේජ් එක 10 වෝල්ට් කියලා දීලා තියෙනවා. රෙසිස්ටන්ස් එක 4.7 කිලෝ ඕම්, කැපැසිටන්ස් එක 47 නැනෝෆැරඩ්. එතකොට මේක තමයි අවුට්පුට් එක වෙන්නේ. දැන් අපිට පළවෙනි කොටසෙන් අහනවා V out එක CI hertz වලදී. එතකොට අපිට CI hertz වලදී මේ කැපැසිටර් එකේ රියැක්ටන්ස් එක හොයාගන්න වෙනවා. අපි දන්නවා කැපැසිටර් එකේ රියැක්ටන්ස් එක ලියන්න පුළුවන් 1.25 FC කියලා. එතකොට අපිට CI hertz වලදී රියැක්ටන්ස් එක හොයන්න පුළුවන් 1.2 ගුණ කිරීම 5 ගුණ කිරීම ෆ්‍රීකවන්සි එක. එතකොට CI කැපැසිටන්ස් එක 47 ගුණ කිරීම 10⁹ ෆැරඩ්. එතකොට මේකෙන් අපිට උත්තරේ එනවා 33863යි ඕම් කියලා කැපැසිටර් එකේ රියැක්ටන්ස් එක. දැන් අපි මේකෙදි ඉම්පීඩන්ස් එක හොයාගන්න ඕනි. ඉම්පීඩන්ස් එක වෙන්නේ Z සමානයි XC වර්ගය ධන R වර්ගයේ වර්ගමූලය. එතකොට XC කියන එකට අපි මේ උත්තරේ ආදේශ කරනවා. R වලට 4.7 කිලෝ ඕම් කියන උත්තරේ ආදේශ කරාට පස්සේ අපිට Z වලට එනවා 34188යි ඕම් කියලා උත්තරයක්. එතකොට අපිට පුළුවන් V out කියන එක හොයාගන්න. ඉස්සලා සූත්‍රය පාවිච්චි කරලා V out සමානයි V in ගුණ කිරීම උඩ XC ඉර යට Z. ඒ කියන්නේ මේකේ උත්තර ආදේශ කරාන් පස්සේ අපිට එනවා 10 ගුණ කිරීම ඉර උඩ ලියන්න පුළුවන් 33863යි ඕම්. ඉර යට එනවා 34188යි ඕම් කියලා. මේක සුළු කරාට පස්සේ අපිට එන උත්තරේ 9.9යි වෝල්ට් කියලා අවුට්පුට් වෝල්ටේජ් එක. දැන් අපි 10යි කිලෝ හර්ට්ස් වලදී අවුට්පුට් වෝල්ටේජ් එක හොයමු. ඒකට අපිට XC කියන එක හොයාගන්න වෙනවා. ඒ කියන්නේ කැපැසිටර් එකේ රියැක්ටන්ස් එක. එතකොට XC සමානයි 1.25 FC. මේකෙදි 25 F කියන්නේ 10යි කිලෝ හර්ට්ස්. කැපැසිටන්ස් එක වෙනවා 47 ගුණ කිරීම 10⁹ ෆැරඩ්. මේකෙන් උත්තරේ එනවා අපිට 338.6යි ඕම් කියලා. ඊට පස්සේ අපිට මේකත් ඉස්සෙල්ලා වගේම සූත්‍රය පාවිච්චි කරලා V out කියන එක හොයාගත්තට පස්සේ V out එනවා 0.718 වෝල්ට් කියලා අවුට්පුට් වෝල්ටේජ් එකක්. ඊළඟට මේ ගානේ දෙවෙනි කොටසෙන් අහනවා cut off frequency එකයි phase එකයි. එතකොට cut off frequency එකේ සූත්‍රය අපි දන්නවා FC සමානයි 1.25 RC කියලා. දැන් අපිට cut off frequency එක හොයන්න පුළුවන් මේකට දත්ත ආදේශ කරලා. මේකෙදි 25 R කියන්නේ 4.7යි කිලෝ ඕම්. C කියන්නේ කැපැසිටන්ස් එක. ඒක 47 ගුණ කිරීම 10⁹ ෆැරඩ් කියලා එනවා. මේකෙන් අපිට cut off frequency එක එනවා 720යි හර්ට්ස් කියලා. ඊළඟට අපිට ෆේස් එක හොයාගන්න පුළුවන්. ඒක සමාන වෙනවා ඍණ tan inverse 25 FC RC කියලා. මේ FC කියන්නේ මෙන්න මේ හොයාගත්තු cut off frequency එක. එතකොට මේකෙන්දී අපිට එනවා උත්තරේ අංශක 45ක් කියලා phase shift එක. දැන් අපි බලමු මේ RC filters වල response curve එක මොන වගේ හැඩයක්ද ගන්න කියලා. මේකෙදි අපිට ideal RC filter එකක response curve එක ගන්න පුළුවන්. මෙතන තියෙනවා cut off frequency එක. මම ඒක FC කියලා ගන්නම්. එතකොට ideal low pass filter එකක response curve එක වෙන්නේ අපි දන්නවා low pass filter එකකදී cut off frequency එකට වඩා අඩු frequency pass කරනවා. එතකොට අපිට මෙන්න මේ පැත්ත කෙලින්ම pass කරනවා කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ cut off frequency එකට වඩා වැඩි frequency මේකෙන් පාස් කරන්නේ නැහැ. එතකොට මේ ටික බිඳුවක් වෙලා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මේක තමයි low pass filter එකක ideal low pass filter එකක response curve එක වෙන්නේ. මේකෙදි මේ පැත්තට අපි කියනවා pass band කියලා.
මේ පැත්තට අපි කියනවා ස්ටොප් බෑන්ඩ් කියලා. එතකොට මේකෙදි බෑන්ඩ් විඩ්ත් එක වෙන්නේ මෙන්න මේ ටික. නමුත් අපිට ප්‍රායෝගිකව මේ වගේ අයිඩියල් ෆිල්ටර් එකක් හදාගන්න බෑ. අපි පාවිච්චි කරන ෆිල්ටර්ස් වල ලෝ පාස් ෆිල්ටර්ස් වල රෙස්පොන්ස් කර්ව් එක ඉන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මෙන්න මේ වගේ හැඩයක තමයි රෙස්පොන්ස් කර්ව් එක ඉන්නේ. මේකෙදි කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක ආවට පස්සේ මේකෙදි වගේ එකපාරට බිඳුවක් කරන්න බෑ. ක්‍රමක්‍රමයෙන් තමයි මේකෙදි ෆ්‍රීකවන්සි බිඳුවට ළඟා වෙන්නේ. මේ පැත්තේ ඒතර තියෙනවා හර්ට්ස්, මේ පැත්තේ තියෙනවා ගේන් එක. මෙන්න මේ අවස්ථාවේදී ගේන් එක 0.5 ඩෙසිබල්. ඒ වගේම මේකෙදි එතකොට කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. මේක FC කියලා ගන්නවා. එතකොට මේකෙදි මෙන්න මෙතන ඩෙසිබල් අගය වෙන්නේ ඍණ 3 ඩෙසිබල් කියන එක. එතකොට මේකෙදි මෙන්න මේ වගේ ස්ලොප් එකක් තමයි තියෙන්නේ. මේකට අපි කියනවා රෝල් ඔෆ් එක කියලා. මේක සාමාන්‍යයෙන් හැම වෙලාවෙම අපිට ඍණ 20යි ඩෙසිබල් ඩිකේඩ් කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට මේ වගේ රෙස්පොන්ස් කර්ව් එකක මෙන්න මේ ටික තමයි බෑන්ඩ් විඩ්ත් එක කියන්නේ. එතකොට අපි මේකට කියනවා පාස් බෑන්ඩ් සෝන් කියලා මෙන්න මේ පැත්තට. එතකොට මේ පැත්තට අපි කියනවා ස්ටොප් බෑන්ඩ් සෝන් කියලා. ඒ වගේම අපිට මෙන්න මේ විදිහට මේකේ ෆේස් කර්ව් එකක් ගන්න පුළුවන්. ඒකෙදි අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. මේ ප්‍රස්ථාරය මෙහෙම ඇවිල්ලා මෙන්න මේ FC කියන කට් ඔෆ් ෆ්‍රීකවන්සි එකේදී මෙන්න මේ විදිහට ගමන් කරන්න ගන්නවා. ඒක අංශක ඍණ 45 දී තමයි වෙන්නේ. මේකෙදි වෙන්නේ ඉන්පුට් වෝල්ටේජ් එක වෙනස් වෙන නිසා කැපැසිටර් එක charge වෙන්න වෙලාවක් ගත වෙන නිසා. දැන් අපි second order low pass filter එකකට ගියොත් අපිට ඒක මෙන්න මේ විදිහට තමයි හදාගන්න වෙන්නේ. මේ තියෙන්නේ first order low pass filter එකක්. මේකෙදි V in එක මෙහෙම යනවා මේකට. ඊට පස්සේ second order වුණාට පස්සේ මේකට තව මේ විදිහට resistor එකකුයි මේ විදිහට capacitor එකකුයි එකතු වෙනවා. මෙතන V out එක තියෙනවා. එතකොට මේක තමයි second order low pass filter එක වෙන්නේ. මේකෙදි අපි මෙන්න මේ කොටසට කියනවා මෙන්න මේ පළවෙනි resistor එක සහ capacitor එක තියෙන කොටසට අපි කියනවා first RC stage කියලා. ඊට පස්සේ දෙවෙනි resistor එකයි capacitor එකයි අහුවෙන stage එකට අපි කියනවා second RC stage කියලා. දැන් අපි මේ ප්‍රතිරෝධ R1 R2 මේක C1 C2 කියලා නම් කරගත්තොත් එහෙම අපිට මේකේ කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක ගන්න පුළුවන්. ඒ කියන්නේ FC කියන එක ගන්න පුළුවන්. 1.25 මූල R1 C1 R2 C2 කියලා. එතකොට මේක තමයි second order එකේදී කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක වෙන්නේ. දැන් අපි මේ second order low pass filter එකේ response curve එක බැලුවොත් එහෙම දැන් මේ තමයි අපිට first order එකේ low pass filter එකේ response curve එක විදිහට ආවේ. දැන් second order එකට ගියාට පස්සේ අපිට මේ curve එක මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේ විදිහට ගමන් කරනවා බලා ගන්න පුළුවන්. මේකෙදි වෙන්නේ මෙන්න මේ ස්ලොප් එක එන්න වැඩි වෙන එක. ඒ කියන්නේ third order එකක් આવොත් එහෙම මේක මේ විදිහට ඇවිල්ලා මීට කලින් මෙන්න මේ විදිහට අඩු වෙලා ගමන් කරනවා. ඒ කියන්නේ order එක එන්න වැඩි වෙන්න අපිට ideal filter එකක්, ඒ කියන්නේ ගොඩක්ම හොඳ මට්ටමේ filter එකක් දක්වා මේ filter එක වර්ධනය කරගන්න පුළුවන්. හැබැයි ඒකට සීමාවකුත් තියෙනවා කියන එක අපි මතක තියාගන්න ඕනි. එතකොට මෙන්න මේ ඍණ 3 ඩෙසිබල් වලින් මේ පැත්තට එන කඩිර මේ ෆස්ට් ඕඩර් එකේ කර්ව් එකට සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතනදී. මේකෙදි අපි මෙහෙම පහළට ඇඳම මෙන්න මේක තමයි ෆස්ට් ඕඩර් එකේ මම ඒක FC1 කියලා ගන්නම්. ෆස්ට් ඕඩර් එකේ කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක වෙන්නේ. ඊළඟට අපි සෙකන්ඩ් ඕඩර් එකේ කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක ගන්නෙ මෙන්න මේ ඍණ 3 ඩෙසිබල් කියන එක මෙන්න මෙහෙම කඩිරින් ඇඳලා පස්සේ දෙවෙනි කර්ව් එක හම්බෙන්නේ මෙන්න මෙතනදී. ඊට පස්සේ අපි මේකට මෙහෙම ලම්බකයක් ඇඳම මෙන්න මේක තමයි සෙකන්ඩ් කර්ව් එකේ කට් ඔෆ් ෆ්‍රීකවන්සි එක වෙන්නේ. ඒ වගේම මේකෙදි මේ ෆස්ට් ඕඩර් එකේ රෝල් ඔෆ් එක අපිට ආවේ ඍණ 20 ඩෙසිබල් ඩිකේඩ් කියලා. ඊළඟට සෙකන්ඩ් ඕඩර් කර්ව් එකේදී මෙන්න මේ රෝල් ඔෆ් එකට එන්නේ ඍණ 20 ඩෙසිබල් කියන එක දෙකෙන් ගුණ වෙලා. මොකද සෙකන්ඩ් ඕඩර් නිසා. එතකොට ඍණ 40 ඩෙසිබල් ඩිකේඩ් කියලා මෙන්න මේකේ රෝල් ඔෆ් එක එනවා. ඊළඟට අපි මේකේ තුන්වෙනි කර්ව් එක ඇඳොත් එහෙම ඒක මීට වඩා ගොඩක් බෑවුම් සහගත වෙනවා. එතකොට තුන්වෙනි ඕඩර් එක නිසා අපි මේ ඍණ 20 ඩෙසිබල් කියන එක 3ෙන් ගුණ කරනවා. එතකොට තුන්වෙනි ඕඩර් එකේදී මේ රෝල් ඔෆ් එක වෙන්නේ ඍණ 60 ඩෙසිබල් ඩිකේඩ් කියන එක. ඒ රෝල් ඔෆ් එක අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්.
roll off අපිට ගන්න පුළුවන් ෆස්ට් ඕඩර් එකේදී ඍණ 20යි ඩෙසිබල් ඩිකේඩ්. එතකොට සෙකන්ඩ් ඕඩර් එකට આવොත් එහෙනම් මොකද වෙන්නේ? මේකට දෙකෙන් ගුණ වෙනවා. එතකොට ඍණ 40යි ඩෙසිබල් ඩිකේඩ් වෙනවා. තර්ඩ් ඕඩර් එකට આવොත් එහෙම මේක ඍණ 60යි ඩෙසිබල් ඩිකේඩ් වෙනවා. ඒ වගේ මේක nth ඕඩර් එකට ගියොත් එහෙම මේක ඍණ 20 ගුණ කිරීම n කියන ඩෙසිබල් ඩිකේඩ් කියන අගයට මේක ගමන් කරනවා. එතකොට nth order filter එකක selected cut off frequency එකකදී අපිට attenuation amount එක ගන්න පුළුවන් එක බෙදීම මූල දෙකේ n වෙනි බලය කියලා. එතකොට අපි හිතමු second order එකක අපිට ඕනි attenuation amount එක ගන්න. එතකොට අපි ලියනවා එක බෙදීම මූල දෙකේ second order නිසා අපි මෙතන n වෙනුවට දෙක ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. මේ විදිහට අපිට මේ සූත්‍රය පාවිච්චි කරලා පුළුවන් ඕනිම order filter එකකදී attenuation amount එක හොයාගන්න. ඒ වගේම අපි දැන් filter gain එකට ගියොත් එහෙම අපිට first order එකේදී filter gain එක ආවේ 0.7071 කියලා. එතකොට nth order එකේදී filter gain එක ගන්න අපි මෙන්න මේ අගයේ n වෙනි බලය තමයි ගන්නෙ. එතකොට මේ filter gain එක decibel වලින් ගත්තොත් දන්නවා ඍණ 3යි decibel කියලා. එතකොට nth වෙනි order එකේදී filter gain එක decibel වලින් ගන්නවා නම් ඍණ 3යි decibel කියන එක අපි n වලින් ගුණ කරනවා. එතකොට අපි හිතමු second order එකේ filter gain එක අහනවා නම් අපිට කරන්න තියෙන්නේ 0.7071 වර්ග කරන එක. එතකොට මේකෙන් එනවා අපිට 0.5යි කියලා. එතකොට මේක decibel වලින් ගත්තොත් එහෙම අපිට එනවා මේ ඍණ 3 කියන එක අපි second order නිසා n කියන එක 2 වෙනවා. එතකොට ඍණ 3 දෙකෙන් ගුණ කරාම ඍණ 6යි ඩෙසිබල් වෙනවා. ඊළඟට අපි හිතමු අපිට fourth order එකේදී filter gain එක ඕනි කියලා. එතකොට අපි කරන්නේ 0.7071 4වෙනි බලය හොයනවා. මේකෙන් එනවා අපිට උත්තරේ විදිහට 0.25ක filter gain එකක්. මේක ඩෙසිබල් වලින් හෙව්වොත් එහෙම අපි මෙන්න මේ ඍණ 3 කියන එක අපි ගුණ කරන්නේ 4ෙන්. එතකොට එනවා ඍණ 12යි ඩෙසිබල් කියලා filter gain එක. එතකොට අපිට මේ සූත්‍රය පාවිච්චි කරලා පුළුවන් අපිට ඕනිම අවස්ථාවකදී filter gain එක හොයාගන්න. ඊළඟට අපි බලමු LC filters ගැන. LC filters කියන්නේ inductors සහ capacitors තියෙන filters වලට. මොකද RC කියලා අපි ගත්තේ resistors සහ capacitors තියෙන filters වලට නිසා. එතකොට මේ LC filters අපිට ගන්න පුළුවන් ඒකෙත් ඉස්සෙල්ලා වගේම මෙන්න මේ විදියට ඉන්ඩක්ටර් එකක් තියෙනවා, මෙහෙම කැපැසිටර් එකක් තියෙනවා, මෙතන ඉන්පුට් එක, මේ පැත්තේ අවුට්පුට් එක. එතකොට මේක තමයි LC ෆිල්ටර් එකක් කියලා කියන්නේ. එතකොට මේ LC ෆිල්ටර්ස් වල අපිට ප්‍රධාන වශයෙන් configurations දෙකක් බලා ගන්න පුළුවන්. එකක් තමයි phi configuration එක, අනිත් එක තමයි T configuration එක. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මේ low pass filters වල මෙන්න මේ output එක පැත්තට එන්නේ මෙන්න මේ capacitor එක. ඉස්සලා RC filter එකේ output එකට ආවේ මෙන්න මේ capacitor එක low pass filters වලදී. එතකොට මේ T configuration එක අපිට මෙන්න මේ විදිහට සංකේතවත් කරන්න පුළුවන්. මෙතන තියෙනවා inductor එකක්, මෙතන තියෙනවා inductor එකක්, මෙතන තියෙනවා capacitor එකක්. ඊට පස්සේ phi configuration එක ගියාට පස්සේ අපිට phi configuration එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන තියෙනවා capacitor එකක්, මෙතන තියෙනවා මෙහෙම inductor එකක්, ඊළඟට ආපහු මෙතන තියෙනවා capacitor එකක්. මේක තමයි phi configuration එක වෙන්නේ. ඔයගොල්ලන්ට මේක බැලුවම පේනවා මේකෙදි T අකුරු හැඩයක් තියෙනවා, මේකෙදි මේ වගේ phi අකුරු හැඩයක් තමයි තියෙන්නේ. එතකොට මේක තමයි T configuration එක සහ phi configuration එක කියලා කියන්නේ. අපිට මෙන්න මේ low pass filters වල මේ කියන configurations දෙකේදී ගොඩාක්ම වැදගත් වෙන සූත්‍ර හතරක් තියෙනවා. එකක් තමයි L සමානයි Z node බෙදීම 5 වාරයක් FC කියලා කියන්නේ. මේකෙදි Z node කියන්නේ characteristic impedance එක, L කියන්නේ inductance එක, FC කියන්නේ cut off frequency එක. ඊළඟට අපිට පුළුවන් C සමානයි 1/8 Z node වාරයක් 5 වාරයක් FC කියලා ලියන්න. මේකෙදි C කියන්නේ capacitance එක. ඊට පස්සේ අපිට පුළුවන් මේකෙන් FC වලට සූත්‍රයක් ගන්න, මේ දෙක ගුණ කරලා. එතකොට අපිට FC වලට සූත්‍රයක් එනවා 1 බෙදීම 5 වාරයක් මූලය LC කියලා. ඊට පස්සේ අපිට මේ සූත්‍ර දෙක බෙදුවොත් එහෙම අපිට තවත් සූත්‍රයක් ගන්න පුළුවන් Z node වලට.
එතකොට Z නෝට් වලට අපිට එනවා L බෙදීම C කියලා සූත්‍රයක්. මෙන්න මේ සූත්‍ර අතර ගොඩක්ම වැදගත් සූත්‍ර හතරක්. ඒ වගේම අපි මේ සූත්‍ර හතර මේ කන්ෆිගරේෂන්ස් දෙකට පාවිච්චි කළාට මේ T configuration එකේදී phi configuration එකේදී මේ Z node කියන characteristic impedance එක හොයන විදිය වෙනස්. අපි දැන් බලමු කොහොමද මේ T configuration එකේදී phi configuration එකේදී Z node කියන characteristic impedance එක හොයාගන්න කියලා. ඉස්සෙල්ලාම අපි බලමු T configuration එකේදී Z node එහෙම නැත්නම් characteristic impedance එක කොහොමද හොයාගන්නේ කියලා. මේක තමයි circuit design එක වෙන්නේ. මේකෙදි මේ inductance දෙකේම අපි ZA කියලා සමාන impedance දෙකක් අරන් තියෙනවා. ඊළඟට capacitor එකේ impedance එක අපි ZB කියලා අරන් තියෙනවා. එතකොට මේ circuit එකේ input current එක I සහ input voltage එක V කියලා අපි ගන්නවා. මෙතන තියෙනවා Z node කියන characteristic impedance එක. මේ characteristic impedance එක කියන්නේ load impedance කියන එකට. එතකොට අපි ඉස්සෙල්ලාම let the impedance looking at the input port be Z node කියලා ගන්නවා. ඒ කියන්නේ මේ input port එක තමයි මේ පැත්තේ තියෙන්නේ. අපි මේකෙදි Z node කියලා impedance එකක් ගන්නවා. එතකොට මේ Z node කියන impedance එක සමාන වෙනවා V බෙදීම I කියන අගයට. මේ ඔප්පු කිරීම ගොඩක් වෙලාවට බලන්නේ ගණන් වලදී අපිට මේ අන්තිමට එන සූත්‍රය තමයි බලන්නේ. මම මේ ඔප්පු කිරීම කරන්නේ ඕගොල්ලන්ට මේක දැනගෙන තියෙන එක ගණන් හදද්දී ගොඩක් වැදගත් වෙයි ගාණක් තේරුම් ගන්න. එතකොට මේකෙදී අපිට Z node කියන සංප්‍රයුක්ත impedance එක ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන සංප්‍රයුක්ත impedance එක මෙන්න මේ impedance වල එකතුව විදිහට. එතකොට මේ Z node කියන එක අපිට ලියා ගන්න පුළුවන්. මේ ZA සහ Z node කියන දෙක තියෙන්නේ ශ්‍රේණිගතව. එතකොට අපිට ලියන්න පුළුවන් ZA ධන Z node කියලා මේ දෙකේ සංප්‍රයුක්ත impedance එක. එතකොට සංප්‍රයුක්තය මෙතනට ආවට පස්සේ ඒ සංප්‍රයුක්ත impedance එකයි ZB කියන එකයි සෙට් වෙන්නේ මේ විදිහට සමාන්තරගතව. එතකොට මෙන්න මේ කොටසයි මෙන්න මේ ZB කියන කොටසයි සමාන්තරගතව තමයි මේ දෙක සම්බන්ධ වෙන්නේ. ඊළඟට මේ impedance එකයි මේ impedance එකයි වෙනකොට අපි එක impedance එකක් තමයි මේකෙන් ගන්නෙ. එතකොට ඒන තනි impedance එක මෙතනට යෙදුවට පස්සේ අපිට මේ තනි impedance එකයි ZA කියන එකයි ශ්‍රේණිගතව තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මෙන්න මේ කොටසට ZA කියන impedance එක එකතු කරනවා. එතකොට අපිට මේක සුළු කරාට පස්සේ Z node වලට ගන්න පුළුවන් මූලය ZA වර්ගය ධන 2 ZA ZB කියලා සමීකරණයක්. මේක ඔයගලන්ට නිකන් ඉන්න ගමන් සුළු කරන්න පුළුවන්. මේක සුළු කරන්න ගොඩක්ම ලේසි සමීකරණයක්. ඒක නිසා මම මේක සුළු කරන්න යන්නේ නැහැ. එතකොට මේක තමයි T configuration එකේදී characteristic impedance එක විදිහට අපි අර සූත්‍ර වලට ආදේශ කරලා ගන්නෙ. ඊළඟට අපි phi configuration එකේ characteristic impedance එක හොයන්න ගියොත් එහෙම අපිට මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම circuit එක design කරගන්න පුළුවන්. මේකෙදි මෙතන තියෙනවා inductance එකක්, මෙතන තියෙනවා capacitance දෙකක්. ඊළඟට අපි ලියනවා let the impedance looking at the input port be Z node කියලා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ input impedance එක අපි Z node කියලා ගන්නවා. ඊළඟට අපි මේකේ සංප්‍රයුක්ත impedance එක හොයනවා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන Z node කියන එක. මේ Z node කියන එක අපිට ලියන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි මේ පැත්තෙන් තමයි පටන් ගන්නෙ. එතකොට මේකෙදි මේ Z node එකයි මේ ZA කියන එකයි දෙකම තියෙන්නේ සමාන්තරගතව. එතකොට අපිට ඉස්සෙල්ලාම ලියන්න පුළුවන් ZA සමාන්තරගතයි Z node කියලා. එතකොට මේ දෙකෙන් එන සංප්‍රයුක්ත impedance එක තමයි මෙන්න මේ කොටස. ඊළඟට මේ දෙකෙන් එන සංප්‍රයුක්ත impedance එකයි මෙන්න මේ ZB කියන impedance එකයි ශ්‍රේණිගතව තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් මේක ධන මෙන්න මේ ZB කියන impedance එක කියලා. එතකොට මෙන්න මේ කොටස කියන්නේ මෙන්න මේ ZB, ZA, Z node කියන තුනම වෙනුවෙන් යදන්න පුළුවන් තනි impedance එක. එතකොට මේ තනි impedance එක මේ තුනම අයින් කරලා මෙතනට යදුවට පස්සේ ඒ impedance එකයි ZA කියන impedance එකයි ආපහු සෙට් වෙන්නේ සමාන්තරගතව. එතකොට අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මේ කොටස සමාන්තරගතයි ZA කියලා. දැන් මේක ඔයගලන්ට සමාන්තරගත ශ්‍රේණිගත ප්‍රතිරෝධ හොයන විදියට මේකේ Z node කියන එක හොයාගන්න පුළුවන්.
එතකොට මේකේ z නෝට් වලට එනවා වර්ගමූලය za වර්ගය zb බෙදීම දෙවාරයක් za ධන zb කියලා. මේ සූත්‍රයේ මතක තියාගන්න මම ලේසි ක්‍රමයක් කියන්නම්. ඉස්සෙල්ලම z නෝට් කියලා ලියනවා. ඊළඟට වර්ගමූලය දාලා මේම බෙදීමත් ලියලා za zb කියලා උඩින් ලියනවා ගුණිතය. ඊළඟට za ධන zb කියලා එකතුව ලියා ගන්නවා. දැන් මේ රූපසරහන බැලුවොත් එහෙම මේකෙදි za දෙකක් තමයි තියෙන්නේ. zb තියෙන්නේ එකයි. එතකොට අපි කරන්නේ za කියන තැනට දෙකේ ඉලක්කම දාගෙන යන එක. එතකොට මේකෙදි උඩට අපි ලියන්නේ උඩ කොටසේ za වල වර්ගය කියලා. ඊළඟට යට කොටසට ගියාට පස්සේ za දෙකක් තියෙන නිසා අපි මේ za කියන එක ඉස්සරහින් මෙහෙම දෙකේ ඉලක්කම දානවා. එතකොට අපිට නිකම්ම මේ සූත්‍රය හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේන z නෝට් කියන characteristic impedance එක අපිට අර ඉස්සෙල්ලා සමීකරණ 4න් ආපු z නෝට් වලට ආදේශ කරාට පස්සේ phi configuration එකේ තියෙන filter circuits වල ගණන් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට මේ ගානක nominal impedance එහෙම නැත්නම් design impedance එක හොයන්න කියනවා නම් අපිට මේ nominal impedance එහෙම නැත්නම් design impedance එක ලියන්න පුළුවන් z නෝට් සමානයි මූලය L බෙදීම C කියලා. ඉතින් මේ LC filters වල මම අර ඉස්සෙල්ලා කියපු සූත්‍ර හතරයි මේ phi configuration එකේ සහ T configuration එකේදී characteristic impedance හොයන සූත්‍ර දෙකයි මතක තියාගත්තොත් ඔයගොල්ලන්ට මේ LC filters වල ගොඩක් ගණන් ලේසියෙන් හදා ගන්න පුළුවන් වෙයි. මම අද කතා කරේ passive low pass filters ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාලට passive low pass filters ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ දැනටමත් ත්‍රිකල් කුප්පිය YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරොත් ඔයාලට පුළුවන් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු ගමන්ම notification එකක් ඔයාලා ගාවටම ගෙන ගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.